අද අපි කතා කරන්නේ මේ හැමදාම කතා කරනවට වගේ කැනඩාව ගැන යම්කිසි විස්තර ටිකක් දැනගන්න. එතනදී මාත් එක්ක සම්බන්ධ වෙනවා කැනඩාවේ රට පිළිබඳව ස්ටුඩන්ට්ස්ලා හැන්ඩල් කරන පංචලා සීනියර් කන්සල්ටන්ට් රෝහල් ප්‍රයිවට් ලිමිටඩ් එකේ. ඉතින් මම අපේ ස්ටුඩන්ට්ස්ලාගෙන් අපිට එන ප්‍රශ්න කිහිපයක් යත් එක්ක බෙදා ගන්න සහ ඒ ප්‍රශ්න වලට පංචලා දෙන උත්තරත් එක්ක ඔයගොල්ලෝගේ තියෙන ප්‍රශ්න යම්කිසි ප්‍රමාණයකට මගහරවා ගන්න පුළුවන් කියලා විශ්වාසයක් ඇතුවයි අපි මේක කරන්නේ. ඒක නිසා මම හිතන්නේ කැනඩා පුරුදු ණයට මේක වැදගත් සාකච්ඡාවක් වෙයි කියලා හිතනවා. ඒක නිසා අපි ප්‍රශ්න කිහිපයක් තියෙනවා මේ ස්ටුඩන්ට්ස්ලා හැමදේම වගේ අපෙන් අහන. ඉතින් ඒක ගැන අපි පංචලාගෙන් අහලා බලමු. සාමාන්‍යයෙන් කැනඩාවට IELTS අවශ්‍යයි කියලා කියනවා හැම රටේ නීති අනුව ඉගෙන ගන්න යන්න. එහෙම ඒක ඇත්තද පංචලා? මෙහෙමයි IELTS එක අවශ්‍යයි. නමුත් ඊට අමතරව තව PTE කියන එක්සෑම් එකක් තියෙනවා. ඒකත් අපිට රික්වයර්මන්ට් එකක් විදිහට ගන්න පුළුවන්. IELTS එකේදී තියෙන රික්වයර්මන්ට් එක හා PTE කියන රික්වයර්මන්ට් එක දෙකම ඉංග්‍රීසි රික්වයර්මන්ට් එකක් විදිහට තමයි යන්නේ. දෙකම එක හා සමාන එක්සෑම් එකක්. ඒතර PTE කියන එක්සෑම් එක සාමාන්‍යයෙන් Pearson test for English කියන Pearson test for English කියන එක්සෑම් එකක්. ඒක Pearson කියන එකෙන් තමයි කරන්නේ. ඒ PTE කියන එක්සෑම් එක උනත් අපිට රික්වයර්මන්ට් එකක් විදිහට වීසා ඇප්ලයි කරන්න පුළුවන්. සමහර කට්ටිය කියන IELTS කරන්න බෑ මේ හරි අමාරුයි. ඒ කියන කෙනෙක් සමහර කට්ටිය හෑන්ඩ් රයිටින්ස් හරි නැහැ. ඔය කියන ප්‍රශ්න කිහිපයක් තියෙනවා. ඉතින් PTE කියන එක්සෑම් එක උනත් කරාට ප්‍රශ්නයක් නෑ. මොකද PTE යන්නේ ඔන්ලයින් එක්සෑම් එකක්. ඉතින් IELTS වෙනකොට PTE කියන එක්සෑම් එක කරලා ඒ ඉංග්‍රීසි රික්වයර්මන්ට් එකක් විදිහට අපිට වීසා ඇප්ලයි කරන්න පුළුවන් කැනඩා වලට. කිසිම ඉෂුව එකක් වෙන්නේ නැහැ. හොඳයි. හොඳයි. IELTS නැතුව යන්න බෑනේ. IELTS නැතුව යන්න බෑ. IELTS වෙනුවට තව මොනවා හරි තියෙන ඉංග්‍රීසි රික්වයර්මන්ට් එකක් අපිට අත්‍යවශ්‍ය වෙනවා. මොකද ඒගොල්ලන්ගේ ඇකඩමික් පැත්තෙන් ඉංග්‍රීසි රික්වයර්මන්ට් එකක් අනිවාර්යෙන් අවශ්‍ය වෙනවා අපිට. අනිවාර්යෙන් අවශ්‍ය වෙනවා. ඒක තමයි. දැන් අපිට සමහර අය කියනවා මේ අපිට වරෙන් මෙහෙන් දැනගන්න හම්බුණා මේ IELTS නැතුව යන්න පුළුවන්. ඇයි ඔයගොල්ලන්ට කරන්න බැරිද? ඒගොල්ලොන්ට පුළුවන් නම් ඇයි ඔයගොල්ලොන්ට බැරි? එතකොට ඉතින් අපි කියන්නේ ඒගොල්ලොන්ට කවුරු කෙනෙක් කියනවා නම් IELTS නැතුව යන්න පුළුවන් කියලා ඉතින් කරගන්නයි කියලා. ඉතින් යාට අපිට අනිවාර්යයෙන්ම සර්. එහෙම නැතුව කරන්න බෑ. මොකද ඉංග්‍රීසි රික්වයර්මන්ට් එකක් කියන එක අනිවාර්යෙන් අවශ්‍ය වෙනවා කැනඩා වලට. right. එතකොට දැන් අපිට ඇකඩමික් තියෙනවා නම් IELTS ඇතුව හෝ නැතුව ඒ කියන්නේ ඉනිෂියලි ඇප්ලයි කරනකොට උගලන්ට ස්කෝලර්ෂිප් එකක් අරන් දීමේ හැකියාවක් තියෙනවද කැනඩා වලට? මෙහෙමයි කොලේජස් වල එතකොට යුනිවර්සිටිස් වල ස්කෝලර්ෂිප්ස් යනවා තියෙනවා කැනඩාවල. ඒතර ඒකකට අපිට ප්‍රොසෙසින් කරන්න පුළුවන්. ඒ ප්‍රොසෙසින් යන විදිය ඔයගලන්ට අපේ කම්පැනි එකට ඇවිල්ලා අපේ කන්සල්ටන්ට් කෙනෙක් හරහා ඔයගලන්ට කොහොමද ස්කෝලර්ෂිප් ප්‍රොසෙස් එකට දාගන්නේ කියන එක ඔයගලන්ට අපිත් එක්ක හම්බ වෙලා කතා කරගන්න පුළුවන්. ඒ වගේ සාමාන්‍යයෙන් අපේ කම්පැනි එකට ස්කෝලර්ෂිප්ස් ගණනාවක් හම්බ වෙලා තියෙනවා. ඒ වලින් කිහිපයක් ඒ ක්ලයන්ට්ගේ ඒ කියන්නේ ක්ලයන්ට්ගේ කැමැත්ත අකමැත්ත මත අපි කිහිපයක් අපේ YouTube channel එකේ දාලා තියෙනවා. සාමාන්‍ය ලක්ෂ 15 ලක්ෂ 62 ඔය කියන ගණන් යටතේ අපිට ස්කෝලර්ෂිප්ස් හම්බ වෙලා තියෙනවා. ඉතින් සාමාන්‍ය ස්කෝලර්ෂිප් එකකට ගියාම ඕගොල්ලන්ගේ ගොඩක් වෙලාට ටියුෂන් ෆී එක අඩු කරගන්න පුළුවන්. ඉතින් එතකොට ඔයගලන්ට වැඩිපුර ප්‍රයොරිටි එකක් දෙන්න තියෙන ඔයගලගේ ලිවිං කොස්ට් එක. ඉතින් ස්කෝලර්ෂිප් එකකට ඔයගලන්ට ප්‍රොසෙසින් එකට අපිට දාන්න පුළුවන් සාමාන්‍ය කැනඩා වල ස්කෝලර්ෂිප් කොලෙජස් වල යුනිවර්සිටිස් වල තියෙනවා. හොඳයි. හොඳයි. එතකොට මේකට සාමාන්‍යයෙන් කොච්චර විතර මුදලක් යනවද මේ වැඩේට? මේ වැඩේ කියන්නේ ස්ටුඩන්ට් වීසා එකක් ඇප්ලයි කරන්න අපිට ස්ටුඩන්ට් වීසා නේ කරන්නේ වෙන ඔය වීසා ඒවා එහෙම කරන්නේ මම හිතන්නේ ඒක නීති
විරෝධී අපි එහෙම කියන එක. ඔව්. ඒ නිසා අපි ස්ටුඩන්ට් වීසා එකක් ඇප්ලයි කරනකොට ස්ටුඩන්ට් වීසා එකක් ඇප්ලයි කරන්න මම කීයක් විතර මගේ ළඟ තිබිය යුතුද? සාමාන්‍යයෙන් කැනඩාවලදී ගෙවන්න වෙන්නේ අපිට සෙමෙස්ටර් ෆී එකක්. ඒ කියන්නේ මාස 6ක තියෙන ටියුෂන් ෆී එකක් තමයි ගෙවන්න වෙන්නේ. ඒක සාමාන්‍යයෙන් ලක්ෂ 8 ඉඳන් 7.5 8 ඉඳන් කියන වලින් පටන් ගන්නවා. සාමාන්‍යයෙන් ඔයගොල්ලන්ට ලක්ෂ 10ත් 15ක් අතර තියෙන මුදලක් අතේ තිබුණොත් ඔයගොල්ලන්ගේ කෝස් ෆී එක කවර් කරගෙන අනිකුත් ඩොකියුමන්ට් චාර්ජස්, වීසා චාර්ජස් ඔය කියන ඔක්කොම දේවල් ලක්ෂ 15ක් ඇතුළතදී ඔයගොල්ලන්ට කරගන්න පුළුවන්. ඒ කියන්නේ හැමෝම කියන සල්ලි ගොඩක් අවශ්‍ය වෙන රටකට යන්න. එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. කැනඩා කියන රටට ලක්ෂ 15ක් වගේ වෙද්දී ඔයගොල්ලන්ට හැමදේම කරගන්න පුළුවන්. මොකද හේතුව සාමාන්‍ය ලක්ෂ 8, 10, 12 ඔය කියන පරාසවලදී ඒගොල්ලන්ගේ කෝස් ෆීස්, ටියුෂන් ෆීස් තියෙනවා. හොඳයි. මේ ඔයා කතා කරන්නේ ටියුෂන් ෆී එක තුනනේ. හොඳයි. ඔව් ඔව්. එතකොට පංචල මේකට මේ මමට ෆැමිලි එකත් එක්ක යන්න පුළුවන්ද මේ මම මැරි කරලා නම් දැන් සමහරව අපෙන් අහනවා මම මැරි කරලා අනිවාර්යෙන්. නැහැ. ඔව් මම ඔව්. මගේ එක්ක ගර්ල් ෆ්‍රෙන්ඩ් හරි බෝයි ෆ්‍රෙන්ඩ් හරි එහෙම නැත්නම් අම්මා තාත්තා එක්ක එහෙම නැත්නම් හ්ම්. එහෙම යන්න පුළුවන්ද කියලා. එතකොට ෆැමිලි එකත් එක්ක යන්න පුළුවන්ද මේක? සාමාන්‍ය මෙහෙමයි අම්මා තාත්තත් එක්ක යන්න ඒක අමාරුයි. දැන් මැරි කරලා නම් හස්බන්ඩ් වයිෆ් බබ්බාලා ඒකින ඕනම කෙනෙක්ට යන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපි හිතමු වයිෆ් යනවා ඩිග්‍රී එකකට අවුරුදු 23ක් 24ක් වගේ කෙනෙක්. සාමාන්‍යයෙන් 23ක 24ක කෙනෙක් ඩිග්‍රී එකකට කැනඩා වලට යනවා නම් ඒත් එක්ක හස්බන්ඩ් යනවා නම් ඒ කියන කෙනාට ෆුල් ටයිම් වර්ක් වීසා එකක් අපිට අරේන්ජ් කරලා දෙන්න පුළුවන්. මොකද කැනඩා වල යන ඕනම කෙනෙක්ට මොන ලෙවල් එකකට ගියත් ෆුල් ටයිම් වර්ක් වීසා එකක් ඩිපෙන්ඩන්ට් හම්බ වෙනවා. ඉතින් එතකොට ඒගොල්ලන්ගේ ලිවිං කොස්ට් එක අනිකුත් කියන එක්ස්පෙන්සස් උත් ඔයගලන්ට අඩු කරගන්න පුළුවන්. එතකොට දැන් බබාලා ඉන්නවා නම් කාට හරි ඒ බබාලට ෆ්‍රී එඩියුකේෂන් එකක් තමයි ඒගොල්ලන්ගේ හම්බ වෙන්නේ. ඉතින් එතකොට බබාලගේ එඩියුකේෂන් වලට තියෙන එක්ස්පෙන්සස් තියෙන දේවල් තියෙන එඩියුකේෂන් වල තියෙන වියදමුත් ඔයගලන්ට අඩු කරගැනීමේ හැකියාව තියෙනවා කැනඩාවල. මොකද කැනඩා කියන්නේ හරිම ෆ්‍රෙන්ඩ්ලි කන්ට්‍රි එක ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ස්ලාට. ඉතින් ඒගොල්ලෝ හරිම කැමති අනිත් අයට කියන්නේ වර්ක් වීසා එකක් එඩියුකේෂන් එක ෆ්‍රී එඩියුකේෂන් කියලා ඒවා ෆැමිලි එකට දීලා ඒගොල්ලන්ගේ කන්ට්‍රි එකට ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ස්ලා ගෙන්න ගන්න ඒගොල්ලන් හරි කැමතියි. හොඳයි. එතකොට මේ දැන් මේ බෝඩර්ස් කොහොමද තියෙන්නේ කැනඩාවේ? දැනට බෝඩ් එක ඕපන් කරලා නැහැ. හැබැයි මේ තියෙන දැන් ලෝකේ තියෙනම තත්ත්වය අනුව ටෙම්පරරි ක්ලෝස් වෙන්න පුළුවන් හැකියාව තියෙනවා. ඕගොල්ලෝ ඇප්ලයි කරන කාලෙට ඕගොල්ලෝ මයිග්‍රේට් වෙන කාලෙට ඒක අප්ඩේට් වෙන්න පුළුවන්. අපේ කන්සල්ටන්ට් කෙනෙක් අපේ ඔයාලා තෝරගන්න කන්සල්ටන්ට් හරහා ඕගොල්ලන්ට ඒක අප්ඩේට් කරගන්න පුළුවන්. දැනට ඕපන් කරලා තියෙනවා. මොකද ඒගොල්ලෝගේ දැනට ලෝකේ වැඩිපුරම වැක්සින් කරලා තියෙන්නේ කැනඩාව. ඉතින් ඒ වගේ කොවිඩ් සම්බන්ධව ගොඩක් ඒගොල්ලන් කන්ට්‍රෝල් කරලා තියෙන නිසා දැනට බෝඩ් එක ඕපන් කරලා තියෙන්නේ. හොඳයි. හොඳයි. එතකොට මොන වගේ ෆීල්ඩ්ස් වලින්ද ඇප්ලයි කරන්න පුළුවන් පංචලා? සාමාන්‍යයෙන් කැනඩාවල හැම ෆීල්ඩ් එකක්ම තියෙනවා. ඒ කියන්නේ හෙල්ත් කෙයා, ඉන්ජිනියරින්, එඩියුකේෂන්, හොස්පිටැලිටි, බිස්නස්, IT කියන ඕනෑම ෆීල්ඩ් එකකින් ඔයගොල්ලන්ට ඇප්ලයි කරන්න පුළුවන්. එයාලගේ සාමාන්‍ය හෙල්ත් කෙයා, ඉන්ජිනියරින්, එඩියුකේෂන් කියන ෆීල්ඩ්ස් වල හයිලි ඩිමාන්ඩ් එකක් තියෙනවා. ඉතින් ඒ වගේ කෙනෙක්ට හොඳ ඒ වගේ ෆීල්ඩ් වල ඉන්න කෙනෙක්ට ප්‍රයොරිටි එක දීලා ඒගොල්ලෝ හයිලි ඩිමාන්ඩ් විදියට ඒගොල්ලන් ඒ කැටගරිස් වලට ඇප්ලයි කරන්න පුළුවන්. හොඳයි. හොඳයි. එතකොට ඉන්ටර්විව් එකක් තියනවද කැනඩාවල? කිසිම ඉන්ටර්විව් එකක් නැහැ. මොකද සාමාන්‍යයෙන් කිසිම ඉන්ටර්විව් එකක් නැහැ. දැන් සාමාන්‍යයෙන් නිව්සීලන්ත, USA, ඕස්ට්‍රේලියා ඔය කියන හැම එකකම කොලෙජ් වලින් හරි ඉමිග්‍රේෂන් එක හරි ඉන්ටර්විව් එකක් තියෙනවා. නමුත් කැනඩාවල කිසිම ඉන්ටර්විව් එකකට ෆේස් කරන්න අවශ්‍යතාවයක් නැහැ ඔයගොල්ලන්ට වීසා එකක් ඇප්ලයි කරද්දී. මොකද කිසිම ඉන්ටර්විව් එකකට ඔයගොල්ලෝ බයක් ගන්න ඕන නම් කැනඩාවලට ඉන්ටර්විව් එකක් තියෙනවා නම් ඉන්ටර්විව් එකක් තියෙනවා කියලා ඔයගොල්ලෝ හිතනවා නම් කිසිම ඉන්ටර්විව් එකක් නැහැ. ඔයගොල්ලන්ට එහෙම කිසිම ඉෂුව එකක් නැතුව ඇප්ලයි කරන්න පුළුවන්. ඉන්ටර්විව් එකක් ෆේස් කරන්න අවශ්‍යතාවයක් ඇත්තෙම නැහැ. හොඳයි. එතනදී වෙන්නේ දැන් ඉන්ටර්විව් එකක් නැති වුනහම ඩොකියුමන්ට්ස් වලින් තමයි වාගේ එඩියුකේෂන්, වාගේ වර්ක් එක්ස්පීරියන්ස්, වාගේ කෝස් එක ගැන, කෝස් එකෙන් පස්සේ කරන දේවල් ගැන ඒක අපිට පෙන්වන්න වෙන්නේ
ඩොකියුමන්ට් academic සහ IELTS work experience ඒ කියන හැම දෙයකින්ම ඔයගලන්ට හරියට documents ටික අපි submit කරත් ඔයගලන්ට visa එකේදී කිසිම issue එකක් වෙන්නේ නැහැ. මොකද interview එකක් නැති නිසා ඒගොල්ලන් හරියට බලන්නේ documents academic සහ English requirements කියන අන්න ඒ requirements ටික හරියට පිළිවෙලට ඔයගොල්ලෝ documents ටික අපිට submit කරොත් ඔයගලන්ට කිසිම issue එකක් නැතුව ඔයගලන්ගේ කැනඩා යන්න තියෙන visa එක ගන්න පුළුවන්. එතකොට මේ ස්ටුඩන්ට් කෙනෙක් කොහොමද දැනගන්නේ මේවයි ඕන ඩොකියුමන්ට්ස් කියලා? ඒකට අපේ කම්පැනි ඒකට දෙන සහයෝගය දැනුවත් වීම. සාමාන්‍යයෙන් අපේ කම්පැනි එකට ආවා. අපේ කම්පැනි එකට ඇවිල්ලා අපේ කන්සල්ටන්ට් කෙනෙක් හම්බුනහම ඔයගලන්ට දැනගන්න පුළුවන් කොහොමද ඔයගලන්ගේ වීසා ප්‍රොසෙස් එක කරන්නේ කියලා. මොකද අපේ කම්පැනි එකේ මුලින්ම ඔයගොල්ලෝ කන්සල්ටන්ට් කෙනෙක් හරහා අපේ කම්පැනි එකේ විස්තර, එතකොට කොහොමද යන කෝසස්, ඔයගලගේ තියෙන මොනවද අවශ්‍ය ඩොකියුමන්ට්ස් ඒ කියන ටික හම්බ වෙනවා. ඊට පස්සේ ඔයගොල්ලෝ අපිත් එක්ක ප්‍රොසෙස් එක ස්ටාර්ට් කරාම අපිට වෙනම ඉන්නවා කැනඩා කන්ට්‍රි කෝඩිනේටර් කෙනෙක්. ඒ කැනඩා කන්ට්‍රි කෝඩිනේටර් ඔයගලන්ට වෙනම දෙනවා මොනවද අවශ්‍ය වීසා ඔෆර් ලෙටර් එකට අවශ්‍ය මොනවද ඕන ඩොකියුමන්ට්ස් කියලා වෙනම ඔෆර් ඩොකියුමන්ට්ස් චෙක්ලිස්ට් එකක් දෙනවා. ඒව ටික සබ්මිට් කරලා ඔෆර් ලෙටර් සහම අපේ වීසා මැනේජර් ඔයගලන්ට හම්බ වෙනවා. එයා වෙනම දෙනවා මොනවද අවශ්‍ය වීසා එකට අවශ්‍ය වෙනම ඩොකියුමන්ට්ස් ටික. අන්න ඒ කියන විදිහට හරීම ස්ටෙප් බයි ස්ටෙප් තමයි අපේ කම්පැනි එකේ වීසා ප්‍රොසෙසින් එක යන්නේ. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් අපේ කම්පැනි එකට ඇවිල්ලා අපේ කන්සල්ටන්ට් කෙනෙක් හම්බ වෙලා අපේ කැනඩා යන්න කැමති ඕනම කෙනෙක්ට අවුරුදු after A level ඉඳලා අවුරුදු 35 වෙනකන් ඒ ඕනම කෙනෙක්ට ඔයගලන්ගේ තියෙන ඒ requirements එක ඒ කියන තියෙන qualifications academic qualifications එක ඔයගලට කැමති ඕනම කෙනෙක් ඇවිල්ලා අපේ කම්පැනි එකට ඇවිල්ලා අපි කන්සල්ටන්ට් කෙනෙක් හම්බ වුණාම ඔයගලන්ට අපේ සියලු අපේ යන ප්‍රොසීඩ් එක දැනගන්න පුළුවන්. හොඳයි. මූලිකව ස්ටුඩන්ට් කෙනෙක් ඕගොල්ලෝගේ ආයතනයට ඇවිල්ලා මේ විස්තර දැනගන්න ඕගොල්ලෝ මුදලක් අය කරනවද? ෆස්ට් එක අපේ පළවෙනියම ඇවිල්ලා අපි විස්තර ලබා දෙනකොට ඩීටේල්ස් ලබා දෙන කිසිම අයදුමක් අපි ලබා ගන්නෙ නැහැ. නමුත් අපේ ප්‍රොසෙසින් චාර්ජස් කියලා චාර්ජස් කීපයක් තියෙනවා. ඒ ටික ඔයගලන්ට අපේ කම්පැනි එකට ඇවිල්ලා දැනගන්න පුළුවන්. හොඳයි. ඒ කියන්නේ ඕගොල්ලෝගේ එලිජිබිලිටි එක චෙක් කරගන්න කිසිම විදියකින් ඔයගොල්ලෝ මුදලක් ගෙවන්න නෑ. කිසිම මේ මුදලක් ගෙවන්න අවශ්‍ය වෙන්නේ නෑ. එතකොට ඔයගොල්ලෝ ඒ ස්ටුඩන්ට් ඒගොල්ලෝගේ යුනිවර්සිටි එක ගැන, කොලෙජ් එක ගැන, කෝස් එක ගැන, ෆීස් ගැන සියලුම විස්තර ලබා දෙනවා. ඒගොල්ලෝ ඇවිල්ලා ඒගොල්ලෝ එලිජිබිලිටි ලබා දෙනවා. ඒගොල්ලෝ ඇවිල්ලා හැබැයි යාලා ඒ කොලෙජ් එකට, යුනිවර්සිටි එකට ඒ කෝස් එකට එලිජිබිලිටි නම් අපි ඒ කියන සියලුම විස්තර අපි ඒගොල්ලන්ට ලබා දෙනවා. ඒගොල්ලන්ට මොනවද ඉගෙන ගන්න තියෙන කන්ටෙන්ට් එක, එතකොට එතනින් ගියාම කොච්චරද කෝස් ෆී එක, එතනින් ගියාම මොනවද ඒගොල්ලන්ගේ ලිවිං කොස්ට් එක මෙච්චරක් පෙන්වන්න ඕනේ, ඊට පස්සේ ඉන්ෂුරන්ස් එක, ඒ කියන හැමදේම අපිට ඔයගොල්ලන් තෝරගන්න කෝස් එකෙන් පස්සේ ඒගොල්ලන් එලිජිබිලිටි නම් අපි ඒ සියලුම දේ විස්තර ලබා දෙනවා. හොඳයි. මොකද සමහර ස්ටුඩන්ට්ස් අහන ප්‍රශ්නයක් තමයි ඔයගොල්ලෝ මේ විස්තර දෙන්න සල්ලි ගන්නවද කියලා. ඉතින් ඒක අපි කිසිම එහෙම විස්තර ගාති කිරීමක් ගන්න ප්‍රොසෙසින් එක යන අතරේ තමයි ඔයගලන්ට අපිට ගෙවීම් කරගෙන යන්න තියෙන. ඒක ස්ටෙප් බයි ස්ටෙප් තමයි කරගෙන යන්න තියෙන්නේ. හොඳයි. එතකොට පංචලා දැන් මේ වයස් සීමාවල් ගැන යම්කිසි දල අදහසක් දෙන්න පුළුවන්ද අපිට මේ කැනඩා වලට ඇප්ලයි කරන්න වෙන්නේ? සාමාන්‍යයෙන් ඩිප්ලෝමා එකකට ඩිග්‍රී එකකට වගේ යනවා නම් අවුරුදු 18 ඉඳන් 25 වෙනකන් ඇප්ලයි කරන්න පුළුවන්. ඊට පස්සේ අවුරුදු 25 ඉඳන් 35 වෙනකන් 35 36 වගේ වෙනකන් මාස්ටර් එකට පෝස්ට් ග්‍රැජුවේට් ඩිප්ලෝමා එකට ග්‍රැජුවේට් සර්ටිෆිකේට් එකකට වගේ ඇප්ලයි කරන්න පුළුවන්. හොඳයි. ඒ හැම එකකටම යද්දී ඒ කියන්නේ අවුරුදු 25න් පස්සේ යන හැම කෙනෙක්ටම අවම වශයෙන් අවුරුදු 2කට වැඩි ඩිප්ලෝමා එකක් හෝ ඒ කියන්නේ ඇඩ්වාන්ස් හයර් නැෂනල් ඩිප්ලෝමා එකක් හෝ අවුරුදු 3ක් හරි 4ක් හරි තියෙන ඩිග්‍රී එකක් අත්‍යවශ්‍ය වෙනවා. හොඳයි. ඒක තීරණය වෙන්නේ ඇත්තට මම යවුවේ උත්තර දෙන්න අමාරු ප්‍රශ්නයක්. මොකද ඒක තීරණය වෙන්නේ ඇකඩමික් ක්වොලිෆිකේෂන්ස් එක තමයි, work experience එක තමයි වයස තීරණය කිරීම සිද්ධ වෙන්නේ. ඉතින් ඕක ඇඩ්මිෂන් එකෙන් තමයි සිද්ධ වෙන්නේ.
අපි ඔය පංචලා කිව්වේ සාමාන්‍ය දල වයස් සීමාවල් ඔයගොල්ලන්ට අදහසක් තියාගන්න. නමුත් ඔතනින් උඩ වයසේ කෙනෙක් ඉන්නවා නම් ඒක අපිට ඉවැලුවේට් කරලා බලන්න පුළුවන් ඔයගොල්ලන්ට ඇප්ලයි කරන්න පුළුවන්ද බැරිද කියලා. හොඳයි බොහොම ස්තුතියි පංචලා අපිත් එක්ක එකතු වුණාට.